හරි මම ඔයගොල්ලන්ට කරන්න ඉන්නේ data types ගැන data types සහ ඊට සතේ අන්තිමට මම last week එක කරපු දවසේ කරපු මේකේ රිවිෂන් එකක් පොඩි රිවිෂන් එකක් සහ ඊට පස්සේ අද data types ගැන තමයි අලුතෙන් කරන්නේ ඊට පස්සේ මම හෙට මම ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා CS එකේ පාඩම් කීපයක් ෆස්ට් පාඩම සහ දෙවෙනි පාඩම සහ පස්වෙනි පාඩම එකතු කරලා ගන්න බලාපොරොත්තු වෙන පාඩම් දෙකම ගන්න පුළුවන් ඒක දන්නේ නැහැ පුළුවන් තරමක් කරමු ෆස්ට් පාඩම මුලින්ම කරලා මොකද ෆස්ට් පාඩමේ අපිට data structures ගැන ඊට පස්සේ CPU ගැන තියෙනවා පස්වෙනි පාඩමේ පස්වෙනි මොඩියුල් chapter එක ඒක අපි ඒ දෙක කරමු ඒ නිසා ඒකට අවශ්‍ය වෙන නිසා සහ මට මේ වන්ඩ variable local variables ඊට පස්සේ static variables ඒ ටික කියලා දෙන්න කලින් ඔයගොල්ලෝ methods ඒ ටික ගන්න ඕනේ ඒ ටික ගන්න සාමාන්‍ය ඔයගොල්ලන්ට basic idea එකක් තියලා ඉන්න ඕනේ මම මොකද්ද data types කියන්නේ කියලා මොකද සමහර අය මම අසෙන් දන්නවා පොඩ්ඩක් data types කියන දේ පොඩි ලොකු idea එකක් නැති ගොඩක් අය මෙතන ඉන්නවා data types කියන Java languages මුකුත් කරපු නැති අය කියන ඔයාලටත් ප්‍රෝග්‍රෑමින් මුකුත් IT වත් කරපු නැති අය ඉන්නවා ඒ නිසා ඒගොල්ලෝ බලාගෙන මම පුළුවන් පරිමෙන් සාමාන්‍ය මෙතන අනිත් අයට නම් ගොඩක් පැහැදිලි කරන්න ඒ ටික අවශ්‍ය වෙන එකක් නැහැ ඒත් මට පුළුවන් පරිමෙන් මම එක්ස්ප්ලেইন කරනවා මේක ඒකට හේතුව මේ බැරි කීප දෙනෙක් ඉන්න නිසා හරි පාඩමට යමු data types අපිට data types කියන දේ හම්බ වෙනවා ඕනම programming language එකකදී සාමාන්‍යයෙන් අපි data types කියන එක මෙන්ම ගොඩක්ම කතා වෙන්නේ මූලික ප්‍රධාන වශයෙන්ම කතා වෙන්නේ මේ variables කියන දේත් එක්ක මම ඔයාලට ගිය සතියේ variable එකක් කියන්නේ මොකද්ද සහ variable එකකට create කරන්න කොහොමද කියලා මම ඔයාලන්ට එක කතා කරා සහ examples අපි කරා එතනදී ගත්තොත් මම ඔයාලන්ට කිව්වා variable එකක් create වෙන්න ප්‍රධාන මේවා තුනක් ඕනේ එකක් අවශ්‍ය වෙනවා data type එකක් ඊට පස්සේ variable name එකක් ඊට පස්සේ අවශ්‍ය වෙනවා මොකද්ද value එකක් චුට්ටක් මේ part එකකට ගන්න මම හරි මේ තියෙන්නේ ඒක කොටස එහෙනම් මෙතනින් දැන් ඔයගොල්ලන්ට පේනවා මම කිව්වා variable එකක් create කරන්න data type එකක් ඕනේ variable name එකක් ඕනේ සහ value එකක් ඕනේ මෙන්න මේ create කරන declaring variable නැත්නම් creating variables ගැන අපි ගන්න මෙන්න මේ data types කියන දේ සම්බන්ධයි හරිද මෙතනදී අයි අපිට data types එකක් වැදගත් වෙන්නේ කියලා කතා කරොත් data type එකක් වැදගත් වෙන්නේ මෙන්න මේ නිසායි data type එකකින් අර්ථකථනය කරන්නේ සාමාන්‍ය නිර්වචනය කියන්නේ අපිට පැහැදිලි කරන්නේ අපි අර ඕනම data type මේ ලෝකේ තියෙන අපි programming කියන දේ අමතක කරමුකෝ programming කියන දේ අමතක කරලා සාමාන්‍යයෙන් ස්වභාවික ලෝකේ අපි ටික සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය ලෝකේ දිහා බැලුවොත් data type එකකදී data type කියන්නේ අපි ලෝකේ තියෙන හැම දෙයක්ම හිතමු programming කියන දේ අමතක කරමු සහ data information කියන දේ කාරණේ අමතක කරමු IT කියන දේ අමතක කරලා බත්තොත් අපිට මේ ලෝකේ තියෙන සමහර දේ physical භෞතික දේවල් සමහර තැන්වල අපිට ගබඩා කරලා කියන්නේ ස්ටෝර් කරලා තියාගන්න අවශ්‍ය වෙනවා සාමාන්‍ය ගෙදරක් ගත්තොත් ඔය එක්සැම්පල් එකක් ගත්තොත් හාල් ඊට පස්සේ පොල් ඒ වගේ තුනම අපි ස්ටෝර් කරලා තියාගන්න ඕන ගෙදර අන්න ඒ වගේ දාලා තියාගන්න. අන්න එතනදී ඒවත් අපි යූස් කරන data. කියන්නේ සාමාන්‍ය data කියලා ගත්තොත් ඒ වගේ හාල් වගේ දේවල් අපිට ඒවා ස්ටෝර් කරන්න විශේෂ දේවල් තියෙනවා. විශේෂ හැමතැනම දැන් ගත්තොත් එම අපිට වතුර බෝතල් වලට දානවා. හැබැයි අපිට ගත්තොත් හාල් වගේ දේවල් බෝතලයකට දාන්න නැහැ නේ අපි. ඒක බෝතලයකට හාල් වගේ දේවල් දාන්න බෑ. දාන්න බැරි කමක් නැහැ දාන්න පුළුවන් අපි දාන්නේ නැහැ. ඒක ගැලපෙන්නේ නැති නිසා. සාමාන්‍යයෙන් ඔය අපි දානවා සමහරවිට ඔය එළවලු හැම සමහරවිට මේ කාඩ්බෝඩ් සමහර තැන්වල කාඩ්බෝඩ් පෙට්ටි වල කූඩ වලට දානවා. හැබැයි අපිට වතුර වගේ දෙයක්. අපි සාමාන්‍යයෙන් ඔය ෆ්‍රිජ් එකේ දාලා තියෙන බීම වගේ දෙයක් අපිට කූඩේකට දාන්න බෑනේ. අන්න ඒ වගේ අපිට එක එක දේවල් ස්ටෝර් කරන්න විශේෂිත වූ දේවල් තියෙනවා. ඒ වගේම අපිට
ප්‍රෝග්‍රෑමින් වලදීත් අපි යූස් කරන data අපි දන්නවා ප්‍රෝග්‍රෑම් වල මූලිකම බේසික්ම concept එක ගත්තොත් input කරන ආදානයක් සහ අවදානයක්. කියන්නේ අපි දාන දේ සහ පිට process එකකින් අමතරව යම් කිසි ක්‍රියාවලියකට පස්සේ කියන්නේ පිටතට ගන්න දේ තමයි අපි කම්පියුටර් එකක මූලික concept එක විදිහට ගෙන ගන්න. ඒතනදී අපි input එකක් විදිහට දාන data information එකක් විදිහට එළියට ගද්දී අර දාන data කොයි විදිහට දාන්නේ කොයි විදිහට process එකට use කරන්න කියන දේ තමයි මේ data types කියන එකෙන් අපි කතා කරන්නේ. ඒක මම මෙහෙම සරල example එකකදී ඔයගොල්ලන්ට කතා කරන්න. ඔයාලට බෑ මෙතන boxes වගේක් තියෙනවා. හරි. මෙතන වගේම තියෙනවා බෝල වගේ ටෙනිස් බෝල වගේ. හරිද? මෙතනදී ඔයගොල්ලෝ දන්නවා දැන් මම ඔයගොල්ලන් අහුවොත් මට එක මේ ටෙනිස් බෝල ටික ස්ටෝර් කරන්න ඕනේ කොහොමද කියලා ගත්තොත් හිතමු මෙතන දැන් මට මේ හරියට මේක දාන්න ඕනේ හිතමු මෙතන උඩම තියෙන්නේ පොඩිම බොක්සස් ටිකක් යට තියෙන්නේ ලොකු බොක්සස් ටිකක්. හරිද? එතනදී මම ඔයගොල්ලන් අහුවොත් මේ ටෙනිස් බෝල දාන්න මොන වගේ බොක්ස් එකක්ද යූස් කරන්න කියලා ඔයගොල්ලෝ කියන්න පුළුවන් ඕන බොක්ස් එකකට දාන්න පුළුවන්. ඕන බොක්ස් එකකට දාන්න පුළුවන්. හැබැයි අපි හිතමු මේ උඩම තියෙන්නේ පොඩි බොක්සස් යට තියෙන්නේ ලොකු බොක්සස්. අපි යට තියෙන ලොකු බොක්ස් එකක් මේ ටෙනිස් බෝල වගේ දෙයක් දාන්න යූස් කරොත් ටෙනිස් බෝලයක් දාන්න. තනි ටෙනිස් බෝල් කියන තනි ටෙනිස් බෝලයක් දාන්න හොඳ බොක්ස් එක සිලෙක්ට් කරන්න කියලා. ඕගොල්ලෝ යට තියෙන ලොකු බොක්ස් එක සිලෙක්ට් කරොත් ඒකට ටෙනිස් බෝලේ දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක නිසා ඔයාගේ ඉඩ අපතේ යාමක් වෙනවා. මොකද මේ බොක්ස් එකට අපිට දාන්න තියෙන වෙන දෙයක් ඒ දේ දාන්න බැරි වෙනවා. හරිද? හැබැයි ඔයා පොඩි බොක්ස් එකක් සිලෙක්ට් කරගත්තොත් ඒකට හරියටම ගැලපෙනවා ඉඩ දාන්න පුළුවන්. ඉඩ කියන්නේ ඉඩ ඇති වෙනවා දාන්න. ඔයගොල්ලෝගේ අවශ්‍ය ක්‍රියාවලිය සිද්ධ වෙනවා සහ ඔයගොල්ලෝගේ ඉඩ ඉතුරු වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම යටට ගියොත් මෙතන තියෙනවා ෆුට්බෝල්ස් වගේ. ෆුට්බෝල් වගේ. හිතමු අර උපකල්පනීයම අපි ගමු. මෙන්න මේ කොනේ උඩ තියෙන්නේ පොඩි බොක්සස් ටිකක් යට තියෙන්නේ ලොකු බොක්සස් ටිකක්. හරිද? එතනදී අපි මේ ඒ උපකල්පනය කරොත් හිතමු ෆුට්බෝල් දාන්න කිව්ව මම කිව්වොත් ඔයගොල්ලන්ට තනි ෆුට්බෝලයක් මට අවශ්‍ය වෙනවා ස්ටෝර් කරන්න. ඕගොල්ලෝ හොඳම බොක්ස් එක දාන්න පුළුවන් බොක්ස් එක සිලෙක්ට් කරලා දෙන්න කියලා. හරිද? එතකොට ඔයගොල්ලෝ ස්ටෝරේජ් එක ඉතුරු ගන්න තනි ෆුට්බෝලයක් තියෙන කියලා මේ උඩම බොක්ස් එක සිලෙක්ට් කරොත් ඔයගොල්ලන්ට ඉඩ මදි වෙන්න පුළුවන්. මොකද ඒක උඩට යන පොඩි වෙනවනේ. ඒ වගේ දෙයකදී ඔයගොල්ලෝ යූස් කරන්න ඕනේ මෙන්න මේ එක්කෝ මැද වගේ තියෙන සයිස් එකේ බොක්ස් එකක් හරි යටම තියෙන බොක්ස් එකක් වගේ. හරිද? යටම තියෙන බොක්ස් එකක් සිලෙක්ට් කරත් ගොඩක් ලොකු වෙන්න පුළුවන්. ඒ නිසා මේ මැද ලෙවල් එකේ තියෙන බොක්ස් එකක් තමයි ඔයගොල්ලෝ සිලෙක්ට් කරන්නේ. ඒකට හේතුව එතකොට ඔයගොල්ලෝගේ අර ස්ටෝරේජ් මැනේජ්මන්ට් එකක් සිද්ධ වෙනවා. හරිද? ඊට පස්සේ මම තව පැහැදිලි කරොත් හිතමු මම කියන ඔයගොල්ලන්ට වතුර ටිකක් තියලා මම මේ වතුර ටික ස්ටෝර් කරලා දෙන්න කියලා. හරිද? ස්ටෝර් කරන්න කිව්වොත් ඔයගොල්ලෝ මේ දැන් මේ මෙතන බෝල ස්ටෝර් කරන්න යූස් කරේ බොක්සස් නේ. ඒ වගේම මේ වතුර ස්ටෝර් කරන්න බොක්ස් මේ බොක්ස් යූස් කරලා මොකද වෙන්නේ? මේ කාඩ්බෝඩ් එක දිය වෙලා වතුර ටික එළියට යනවා. අපි ඒක සාමාන්‍ය දන්න දෙයක් නේ. කියන්නේ කාඩ්බෝඩ් වල අපිට බෑ වතුර ස්ටෝර් කරන්න. අපිට ඒකට යූස් කරන්න ඕනේ මෙන්න මේ වගේ බෝතල් ටිකක්. බෝතල් ටිකක් දීලා ස්ටෝර් කරන්න ගියොත් කරන්න පුළුවන්. මෙතන මේ එක්සාම්පල් එක සාමාන්‍ය මේ ටික ඔයගොල්ලන්ට අදාළ නැහැ ප්‍රෝග්‍රෑම් එකට. හැබැයි ඔයගොල්ලෝ data type කියන එකේ concept එක ගන්න. කියන්නේ ඔළුවට දාගන්න මේ එක්සාම්පල් එක වැදගත් වෙනවා. හරිද? හිතමු අපි මේ වගේ මේ දැන් කතා කරපු දේම ගෙනියමු ප්‍රෝග්‍රෑම් එකකට. හරිද? ප්‍රෝග්‍රෑම් එක පොඩි data එකක්. මොකක් හරි output එක කියන්නේ input එකට සාමාන්‍ය ඕ නැත වගේ දෙයක් එන එකකට අපි ලොකු ස්පේස් එකක් වෙන් කරොත් මම දැන් කිව්වා කලින් පාඩ වේරියබල්ස් එක ගැන කතා කරද්දී වේරියබල් එකක් ස්ටෝර් වෙන්නේ අපේ කොහෙද RAM එකේ. එහෙම නැත්නම් volatile memory. ඒ කියන්නේ අපේ කියන්නේ ඒකට අපි නිකන් කියමු temporary memory එකේ තාවකාලික මතකයේ තමයි ඇත්තටම මේ අපේ ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙනලාවට data ටික ස්ටෝර් වෙන්නේ. හරිද? ප්‍රෝග්‍රෑම් එකක. එතකොට අපි අන්න ඒ වගේ දෙයකට කියන්නේ අපිට පොඩි දෙයක් පොඩි ස්ටෝරේජ් එකක් යූස් වෙන තැනකට අපිට අපි යූස් කරොත් ලොකු ස්පේස් එකක්. දැන් හිතමු මේ ටෙනිස් බෝලයක් දාන්න ඕන එක තනි ටෙනිස් බෝලයක් දාන එකකට අපි යූස් කරොත් මේ උඩම කියන තියෙන පොඩිම පෙට්ටියක් යූස් කරොත් මොකද වෙන්නේ?
ඒක අපේ අවශ්‍ය කාර්යය සිද්ධ වෙනවා අපේ ස්ටෝරේජ් එකත් ඉතුරු වෙනවා. හැබැයි අපි ඒකට මේ තනි ඩ්‍රෙස් වල දාන්න මේ යට තියෙන ලොකු බොක්ස් එකක් යූස් කරොත් මොකද්ද වෙන්නේ? අපේ අවශ්‍ය කාර්යය සිද්ධ වෙනවා. හැබැයි විශාල ඉඩ ප්‍රමාණයක් වැය වෙනවා. හරිද? හැබැයි මම ටෙනිස් බෝල ගොඩක් මේ ටෙනිස් බෝල් ටික ඔක්කොමයි මේ ෆුට්බෝල් ටිකයි ඔක්කොමයි දාන්න බොක්ස් එකක් වගන් සිලෙක්ට් කරන්නකොත් ඕගොල්ලෝ මේ උඩ එක සිලෙක්ට් කරොත් වෙන්නේ ස්ටෝරේජ් එක අපිට මදි වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක අපි යන්න ඕනේ මෙන්න මේ යටම තියෙන ලොකුම බොක්ස් එකක අවශ්‍යතාවයක්. අපි අවශ්‍යතාවය අනුව ඩේටා වල විශාලත්වය සහ අපිට එතන ඒ වෙලේ තියෙන අවශ්‍යතාවය අනුව අපි සිලෙක්ට් කරගන්න ඕනේ අපේ ඩේටා ටයිප් එක මොකක්ද කියලා. මේ දෙක very very important. මේක ප්‍රෝග්‍රෑමින් වල තියෙන බේසික්ම concept එකක්. හරිද? මේක ඔයගොල්ලෝ හරියට නොකරොත් මොකද්ද වෙන්නේ? ඕගොල්ලෝගේ මෙමරි එකේ යූස් වෙන කැපැසිටි එක වැඩි වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? ඕගොල්ලෝ යූස් කරන ප්‍රෝග්‍රෑම් එක නැත්නම් ඕගොල්ලෝ ප්‍රෝග්‍රෑමින් යූස් කරන හදන ලැන්ග්වේජ් එක යූස් කරන හදන සොෆ්ට්වෙයාර් එක නැත්නම් ඇප්ලිකේෂන් එක ස්ලෝ වීමක් සිද්ධ වෙනවා. මොකද ඒකෙන් RAM එක ගොඩක් යූස් කරන නිසා. හරිද? අන්න ඒ වගේ. ලැන්ග්වේජ් එකේදී අපි ඊට පස්සේ තව දෙයක් තමයි දැන් මම ස්ටෝරේජ් එක ගැන කතා කරා. ඒ වගේම අපි බලන්න ඕනේ අපි ඉන්පුට් කරන අපි ස්ටෝර් කරන්න යන ඩේටා එකේ ටයිප් එක. දැන් මම මෙතන පෙන්නන මේ ටෙනිස් බෝල ඊට පස්සේ මේ ෆුට්බෝල් ඔක්කොම ෆිසිකල් කියන්නේ ඝන දේවල්. හැබැයි මේ වතුර ජල ඊට පස්සේ ගියාට පස්සේ මේ තියෙන වතුර ජලය ද්‍රව දෙයක්. ඒක අපිට මේ ෆිසිකල් කියන්නේ හයිය මේ වගේ ඝන දෙයක් ස්ටෝර් කරපු තැනක ස්ටෝර් කරන්න බෑ. ඒ වගේම ඩේටා වලත් තියෙන සමහර දේවල් අපිට හැම ටයිප් එකකින්ම සේව් කරන ඩේටා ටයිප් එකකින්ම සේව් කරන්න බෑ. ඒකට හේතුව ඒවලට විශේෂිත වූ ලක්ෂණ. දැන් ගත්තොත් මේ ටෙනිස් බෝල ෆුට්බෝල් ලක්ෂණය තමයි ඒක හයියයි. ඒ නිසා අපිට මේ බොක්ස් එකේ ස්ටෝර් කරන්න පුළුවන්. හැබැයි මේ ජලය ද්‍රව දෙයක් ඒක දිය වෙලා යනවා. ඒ නිසා අපිට මේ වගේ දෙයක කියන්නේ දිය වෙන දෙයක ඒක සේව් ස්ටෝර් කරන්න බෑ. අන්න ඒ වගේම විශේෂිත ඩේටා වල තියෙන විශේෂිත ලක්ෂණ අනුව හැම ඩේටා ටයිප් එකකම අපිට ඩේටා සේව් කරන්න බෑ. කරන්න පුළුවන්. කරාට හැබැයි අපේක්ෂිත ප්‍රතිඵලය ගන්න බෑ. අපි කතා කරමු මොනවද ඒ ඩේටා ටයිප්ස් කියලා සහ ඒ ඩේටා අපි ඩේටා ටයිප්ස් වල ඉන්ක්ලූඩ් කරන ඇතුළේ සේව් කරන ස්ටෝර් කරන ඩේටා වල මොනවද තියෙන විශේෂිත වූ ලක්ෂණ කියලා. සහ ඒ වල කැපැසිටි එක කොහොමද ඒ ඩේටා ටයිප්ස් වල අපිට සේව් කරන්න පුළුවන්. මම මෙහෙම ගියොත් මුලින්ම ඩේටා ටයිප්ස් ගැන කතා කරොත් ඩේටා ටයිප්ස් කියන එක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එතනින් ප්‍රිමිටිව් ඩේටා ටයිප්ස් මේකට අපි කියනවා සාමාන්‍යයෙන් ඔය මේ මෙතනින් වැලියු එකක් ගන්න ඩේටා ටයිප්ස් තමයි ප්‍රිමිටිව් ඩේටා ටයිප්ස් කියන්නේ. ඊට පස්සේ ඔබ්ජෙක්ට් ඩේටා ටයිප්ස් නැත්නම් රිෆරන්ස් ඩේටා ටයිප් නැත්නම් මේකට කියන non primitive ඩේටා ටයිප්ස් කියලා කියනවා. හරිද? මෙන්න මේ ප්‍රිමිටිව් ඩේටා ටයිප්ස් වල තමයි අපිට කතා වෙනවා. මෙන්න මේ සෙට් එක. මෙහෙම දැන් මේ බෙදීම අපි ගත්තොත් මෙහෙම තව දීර්ඝ කළා data types අනිත් එක non primitive data types. Non primitive data types වලට අපි තව නම් දෙකක් කියනවා. එකක් reference data type නැත්නම් object data types. Primitive data types කියන එක තව ඊට පස්සේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් boolean අනිත් එක numeric. මේ ගැන මේ වල විශේෂිත ලක්ෂණ අපි ඉස්සරහට කතා කරමු. මේ ගැදීම යට ටිකට ගියාට පස්සේ ඊට පස්සේ numeric data types කියන එක ප්‍රධාන කොටස් තව දෙකකට බෙදෙනවා. එකක් character අනිත් එක integer. ඊට integer කියන එක ප්‍රධාන කොටස් තව දෙකකට බෙදෙනවා. ඒක තමයි integer එකයි ඊට පස්සේ floating point කියන්නේ දශම සංඛ්‍යා. integer කියන්නේ පූර්ණ සංඛ්‍යා. ඊට පස්සේ ඒක බෙදෙන ප්‍රධාන කොටස් හතරකට integer කියන එක ඒක මොකද්ද byte, short, int, long කියලා ප්‍රධාන කොටස් හතරකට බෙදෙනවා. ඊට පස්සේ floating point කියන එක බෙදෙනවා ප්‍රධාන කොටස් දෙකකට. ඒ කියන්නේ දශම සංඛ්‍යා කියන එක ස්ටෝර් කරන්න පුළුවන් අපිට data types දෙකක් යටතේ ප්‍රධාන data types එකක් යටතේ. එකක් float එක අනිත් එක double එක. ඊට පස්සේ non primitive data types. මේකට අයිති වෙනවා string, array, තව තියෙනවා class, method ඔක්කොම අයිති වෙන්නේ non primitive කියන data types වලට. අපි ගත්තොත් classes කියන්නේ
data type එකක් විදිහට අපි use කරන්න පුළුවන්. ඒක ඇතුළේ data store ගන්න method එකක් ඇතුළේ data තමයි store වෙන්නේ. අපිට එතකොට ඒවා කියන්නේ array string ඒ ඔක්කොම අපිට ගන්න පුළුවන් non primitive data types විදිහට. මම අද කතා කරන ඔයගොල්ලන්ට එක්ක primitive data types ඊට පස්සේ ඉස්සරහට ඔය class මොකද මට මේ non primitive data types ගන්නන්න ඔයගොල්ලන්ට විදිහක් නැහැ. ඒක නා හේතුව ඔයගොල්ලෝ class method කියන දේවල් create කරන විදිහත් එක්ක තමයි ඒක කතා කරන්නේ. මේ සතිය ඇතුළත අනිවාර්යෙන් ඔයගොල්ලන්ට ඒ ටිකත් cover වෙනවා. කරන්න පුළුවන් මට ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලොන්ට මේ ඊට පස්සේ හෙට කරන්න බෑ මම හෙට වංක ওই විදිහට CS එක කරන්න හිතන් ඉන්නේ. ඒක කරලි වෙලා ඔයගොල්ලන්ට කැමති නම් පුළුවන් නම් attend වෙන්න අපි මේ Java එකේ ඒ ටික cover කරමු හෙට. කරලි වෙලා ඊට පස්සේ අපි මේ logical local variables ඒ ටිකත් කරලා අපි programming වලට යමු. කෙන් program කියන්නේ ඉතුරු ඔය ඉස්සරහට යමු තව. හරි. මේක ගත්තට පස්සේ මේ data types වලට අපිට පුළුවන් values ආදේශ කරන්න. දැන් මම කිව්වා variable එක create කරන එකට අපි කිව්වා යම් කිසි මම සරලව කිව්වොත් මතක් කරගත්ත ඔයගොල්ලන්ට variable එකක් කියන්නේ යම් කිසි අකුරකට හෝ වචනයකට යම් කිසි value එකක් යම් කිසි වටිනාකමක් ලබා දීම තමයි variable එකක් create කිරීමෙන් සිද්ධ කරන්නේ. ඒක ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් value එකක් තියෙනවා. අනිත් එක ඒකට තියෙනවා data type එකක්. data type එකක් තියෙනවා. එන්නේ data type එක තමයි මෙන්න මේක. අපි යම් කිසි මොහොතක දැන් හිතමු මට data type එකක් දෙන්න බැරි වුණොත් variable එකට default value එකක් ගන්නවා. ඒ දෙන්න ලබා දෙන හම්බෙන default value එක තීරණය වෙන්නේ මෙන්න මේ data types අනුව තමයි අපිට ඒක තීරණය වෙන්නේ. අනේ data types වලට අනුව අපිට ලැබෙන default value එක මම මේ යටින් දීලා තිනවා. byte එකට මට හම් වෙනවා 0 short එකට 0 int එකට 0 ඊට පස්සේ long එකට 0 l කියලා long කියන එක ඊට පස්සේ float එකට 0.0f කියන float කියන එක මේ වෙන්නේ මේ f කියන එකෙන් එකත් එක තමයි මේ වෙන්නේ double කියන එකට d ඒකත් එහෙමයි char කියන එක මේ විදිහට print වෙනවා slash u000 කියලා print වෙන අපි නිකන් ගහලා බලමු string එකක් නම් ඒකෙදි any object අනිත් object string එකේ අනිත් object වලදී null කියලා print වෙනවා boolean එකේදී එන්නේ output දෙකයි එකක් false අනිත් එක true එකෙන් false කියන එක තමයි default මේ වෙන්නේ output එක විදියට හරි දැන් මම මේක බෙදීම ගැන පොඩ්ඩක් කතා කරොත් මෙතන මේ මම primitive data types එක බෙදලා තියෙන්නේ මේ numeric කියන්නේ boolean කියලා boolean කියලා බෙදලා තියෙන මේ boolean කියන එකේදී output අපිට වෙන්නේ එකක් දෙකයි එන්නේ එකක් මේකට අපිට කියන්න පුළුවන් තව boolean කියන එක textual data type කියලා කියනවා හරිද කියන්නේ text එකක් තමයි output එකට එන්නේ ඒ කියන්නේ true or false numeric එකේදී අපිට එන්නේ අපි ලබා දෙන වටිනාකම තමයි අපිට ඒකෙදී output එකක් විදියට එන්නේ හරි data types ගැන සහ ඒවල තියෙන විශේෂිත ලක්ෂණ ගැන පොඩ්ඩක් අපි කතා කරමු. අපිට මෙතනදී හම්බ වෙනවා data types, primitive data types 8ක්. හරිද? එතනදී ගත්තොත් කුඩාම එක විදිහට අපි සලකන්නේ byte කියන data type එක. හැබැයි programming language වල නේ computers වල පොඩිම data එක store වෙන්න පුළුවන් size එක byte එක නෙවෙයි. bit එක තමයි පොඩිම size එක. හැබැයි bit කියන එක use කරන්න බෑ. ඒක කුඩාම නිසා ඒක data type එකක් විතර ගන්න බෑ. ඒක නිසා අපි use කරනවා කුඩාම data type එක විදිහට අපි හඳුන්වන්නේ byte එක. මේ byte එකක් ඇතුලේ bit 8ක් තියෙනවා. මම මේක ඔයගලන්ට පැහැදිලි කරන්න රූප සටහනක් එක්ක පොඩ්ඩක් මේක මේ byte කියන එක පොඩ්ඩක් තවදුරටත් explain කරමු. හරි. මේකදී මේ bit කියන එක byte කියන එකට bit 8ක් තියෙනවා. bit 8ක් එකතු වෙලා තමයි මේ byte කියන එක හැදිලා තියෙන්නේ. byte කියන එක මොකක්ද කියලා ගත්තොත් අපි දන්නවා programming language වල තියෙන්නේ 1 or 0 තමයි programming language වල කියන්නේ machine learning වල අපි use කරන්නේ language එක විදිහට 1 or 0. ඒකෙන් තමයි අපිට ලියන්නේ. අපි දැන් මේ හදන program එකක් වුණත් compilation convert කරලා තියෙන 1 0 කියන language එකට. හරිද? එතනදී අන්නේ එක 1 or 0 0 එකට සහ එකට
අපි වෙන වෙන කරලා ගත්තොත් 0 එකට අපි කියන්නේ bit එකක් විදියට 1 කියන එකටත් අපි කියන්නේ bit එකක් විදියට. මම මේ රූප සටහනින් පැහැදිලි කරන්න ඉස්සරහට ඊට පස්සේ මේකේ දාන්න පුළුවන් මිනිමම් වැලියු එක ගත්තොත් මේකේ දාන්න පුළුවන් අපිට 128ක් වෙනකම් අපිට දාන්න පුළුවන් ඍණ මිනිමම් වැලියු එක. මැක්සිමම් වැලියු එක ගත්තොත් අපිට දාන්න පුළුවන් කීයද 127ක් 127ක් ගන්න දාන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඩිෆෝල්ට් වැලියු එක මොකද්ද? ඩිෆෝල්ට් වැලියු එක තමයි 0 කියන එක. මම මේකේ මේ ගන්න ඕගොල්ලෝ මේ මැක්සිමම් වැලියු එක සහ මිනිමම් වැලියු එක කොහොමද තීරණය වෙන්නේ කියලා මම ඕගොල්ලන්ට ඉස්සරහදී අපි කතා කරමු මේ රූප සටහනක් එක්ක එක්සැම්පල් එකක් එක්ක. එතකොට ඕගොල්ලන්ට ඒක තව පැහැදිලි වෙනවා. හරිද? ඊට පස්සේ තියෙනවා අපිට short කියන data type එක. ඒකේ දාන්න පුළුවන්. ඒක කතා කරන්න කලින් පොඩ්ඩක් එක්සැම්පල් එකකට ගිහිල්ලා බලලෙමු කොහොමද මේක මේ වෙන්නේ කියලා. හරිද? මේකට ඕපන් කරගන්නවා මගේ Excel sheet එකක් කරගන්නවා. මම මෙතන පොඩ්ඩක් කලින් සටහනක් දාගත්තා. මේ හිතමු මේ කියන්නේ මම කලින් දවස් යූස් කරපු එකමයි. මේ තියෙන්නේ මගේ RAM එක. RAM එකේ variables select වෙන්නේ මෙන්න මේ වගේ මේ එක තනි boxes වල තමයි මගේ data කියන්නේ variables වල values කියන්නේ අපි enter කියන්නේ store කරන දේවල් save වෙන්නේ. මෙන්න මේ වගේ තැනක. හරිද? එතකොට එතනදී මෙන්න මෙතන හිතමු මම මොකක් හරි variable එකක් හදනවා. in කියන data type එකෙන් මම හදනවා data name එකක් int එක නේ අපි ගමු byte එක byte මගේ data type එක x කියලා data type එක මම ඒකට ආදේශික value එක දෙනවා මොකද්ද value එක විදිහට දෙනවා මෙන්න මෙතන තියෙන මේ 23 කියන එක දෙනවා මම මට ලේසි නිසා මම මේ 23 කියන එක දෙනවා data type එක විදිහට හරිද data type එක විදිහට මම ඒක දෙනවා දීලා ඉවර වෙලා මම මොකද කරන්නේ මේක මෙහෙමම දැන් මම එන්ටර් කරාට පස්සේ මගේ කම්පයිලර් විසින් මේක අරගෙන යනවා අරගෙන ගිහලා කන්වර්ට් කරනවා සෝරි මම එක දීලා දෙනවා තමයි මේක මම 23 කියලා දෙනවා මම 23 කියලා දුන්නාට පස්සේ මෙන්න මේ වැලියු එක අරගෙන ගිහිල්ලා කම්පයිලර් විසින් සේව් කරගන්න කියන්නේ කන්වර්ට් කරනවා කම්පියුටර් එකට තේරෙන ලැන්ග්වේජ් එකට කන්වර්ට් කරගන්නවා. කියන්නේ ඩෙසිමල් මේ විදිහට කන්වර්ට් කරගන්නවා. දැන් මම හිතනවා ඔයගොල්ලෝ මේක බෙදලා දන්නවා ඇති කියලා. මේක බෙදලා මේ විදිහට කන්වර්ට් කරගන්න. මම හිතනවා මේක අමුතුවෙන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕන වෙන එකක් නෑ කියලා. ඊට පස්සේ මේක මේ විදිහට කන්වර්ට් කරලා මේක අග ඉඳන් මොකට ලියා ගන්න. ඒ කියන්නේ මෙහෙම ලියා ගන්න. හරි. ඊට පස්සේ මේගොල්ලෝ කරන්නේ මේ විදිහට කන්වර්ට් කරලා මේක අරගෙන යනවා RAM එකේ ස්ටෝර් කරන්න. එතකොට හිතමු මෙතන මම කිව්වා මේ වගේ boxes වල තමයි අපි අපේ data save කරන්නේ. හරිද? data save කරන්නේ මෙන්න මේ වගේ box. කියන්නේ අපි variable එකේ data save කරන්නේ මෙන්න මේ වගේ box එකක. එතකොට මේ box එක ඇත්තටම අපි save කරන්න පුළුවන් bit 8යි. bit 8යි. bit 8යි අපිට මේකේ save කරන්න පුළුවන්. bit 8යි මේක මේක save කරන්න පුළුවන්. bit 8ක් save කරන්න පුළුවන් එක මේ box එකක. නේ අපි box කියලා ගමු container එකක container petties වගේ මේවා තියෙන්නේ අපිට save කරන්න පුළුවන් bit 8ක් එකක. එතකොට මේ byte එකක් තියෙන්නේ bit 8ක් නිසා අපිට මේ byte එකේ දැන් 23 කියන value එක අපිට ඒකේ save කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ගත්තොත් මේ value එක මේ අගින් ඉඳන් මෙහෙම අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා මම මේ bit 8ක් මෙන්න මෙතන මේ x කියන එක සඳහන් කරේ. මෙන්න මේ x කියන value එක. මම මෙන්න මෙතන save කරනවා. save කරන්නේ මේ විදිහට. මේක කන්වර්ට් කරගන්නවා මැෂින් එකට තේරෙන විදිහට binary language එකට කන්වර්ට් කරගන්නවා. කන්වර්ට් කරගෙන ඒක ලියා ගන්නවා x කියන එකේ value එක 0 sorry 1 1 1 0 1 ඉතුරු ඒවට දානවා 0 විදිහට.
programming language වල අපි memory ගැන කතා කරනකොට මෙන්න මේ 0 එකට අපි memories වලදී කියන්නේ value එකට positive value එක කියලා 1 එකට කියන්නේ negative value එක කියලා. මම මේකයි කියලා CS පාඩමේදී කියලා දෙන්න. ඊට පස්සේ මේක මෙහෙම විදිහට save කරගත්තට පස්සේ අපි computer එක දන්නවා අපි x ගන්න සෑම වෙලාවකම ඒකේ value එක මොකද්ද x කියන්නේ 23 කියලා. මොකද කොහොමද ඒක දැනගන්නේ? x කියලා ගහුව ගමන් එයා එනවා මෙන්න මේ x කියන value එක හොයාගෙන. ඒ value එක හොයාගෙන කොහොමද? මේ හැම මේ වෙහකට මේ හැම container එක හැම box එකකටම memory එකේ තියෙන address එකක් තියෙනවා. අපි ඒකට කියනවා memory address එක කියලා. example එකක් ගත්තොත් මේ first එකට අපි ගත්තොත් 1 කියලා address එකේ number එක කියන address එක තියෙනවා. ඊට පස්සේ මේ දෙවෙනි එකට 2 ඔය වගේ මෙහෙම එනවා. මම ඇවිල්ලා මම ටිකක් දාන්නම් තව තියෙනවා කියලා ඇතුළේ. ඊට පස්සේ මෙතන යම් තැනකදී මේක හිතමු 200ක් කියලා එනවා කියලා. 100ක් කියලා එනවා මෙතන 201ක්. මේක 202ක්. කොහොම වැඩි වීගෙන යනවා මේක උඩට. කියන්නේ ඔහොම value එක වැඩි වීගෙන යනවා. address එක numbers 1 2 3 4 ඔහොම කියලා තියෙන boxes ගන්නට එනවා. මේ boxes ගන්න කොහොමද තීරණය කරන්නේ කියලා ගත්තොත් කොච්චර data bit කොච්චර store කරන්න පුළුවන්ද කියලා ඔයගොල්ලන්ට idea එකක් නැත්නම් මම කලින් දවසේ කරා මම ඒක recording එක දාලා ඇති. ඔයගොල්ලෝ බලන්න එකේ තියෙනවා මේක කොහොමද මේ calculation එක ගන්න කියලා අපේ memory එකේ ධාරිතාව කියන්නේ RAM එකේ ධාරිතාවය අනුව කොච්චර මේ වෙන්න පුළුවන්ද කියලා මම ඔයගොල්ලන්ට ඒ calculation එකක් කරනවා. ඒක බලා ගන්න පුළුවන්. හරිද? මම මේක දැන් මෙතන ගන්න නැහැ. එහෙම අරගෙන තමයි මෙතන දැන් ගත්තොත් extra දාලා x ගේ value එක හිතමු මම මෙතන කරලා තියෙන්නේ කියලා. එතකොට 202 203 204 205 206 207 මෙතනට එන්නේ 208 කියන value මේකේ තමයි මම මේක save කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන යා මාක් කර ගන්නවා x කෙන් නිරූපණය වෙන්නේ 208 තියෙන 208 කියන content එකේ තියෙන value එක කියලා compiler විසින් computer එකට කියනවා. එතකොට මොකද කරන්නේ? අපි memory එකේ තියෙන 208 කියන තැන තියෙන value එක read කරලා ඒකේ output එක අපිට දෙනවා. calculation අපි use කරන calculation එක සහ print එකක් use කරොත් ඒ print එකේ output එක විදිහට මෙන්න මේ x කියන අකුර print කරලා දෙනවා. ඒක x කියන අකුර print කරලා පස්සේ අපිට කෙලින්ම x නෙවෙයි print වෙන්නේ. මොකද්ද print වෙන්නේ? මේකේ x කියන value එක තියෙන 208 කියන box එකේ කියන්නේ container එකේ number එකේ තියෙන container එකේ ඒකේ තියෙන value එක අරගෙන print කරලා අපිට දෙනවා. හරිද? ඊට පස්සේ ගත්තොත් මම ගිය සතියේ එකක් කරපු එකක් ගැන කතා කරොත් මේකේ data save වෙන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. අපිට පුළුවන් මේ ඕන්න 1 2 3 4 ඔහොම storage එක අරගෙන save වෙන්න පුළුවන්. නැත්නම් උඩ ඉඳන් යටට save වෙන්න පුළුවන්. කියන්නේ වැඩි address number එකක් උඩ දැන් ගත්තොත් එimhe address number එක යටින් ඉඳන් උඩට යනකොට වැඩි වෙනවා. ඒක ඕන දෙයක් ගන්න එකක් නේ. address එක යටින් ඉඳන් උඩට යනවා. කියන්නේ ඉහළ number පහළ number එකක සිට ඉහළ number එකකට යනකොට data save වෙන්න පුළුවන්. නැත්නම් ඉහළ number එකක සිට පහළ address එකකට data save වෙන්න පුළුවන්. කියන්නේ මේ උඩම තියෙන box එක ඊට පස්සේ data save වෙලා ඒක ඊට මදි නම් දෙවෙනි box එකට එන්න පුළුවන්. ඊට පස්සේ යට තියෙන එකට ඊට පස්සේ ඒකෙත් ඊට මදි තුන්වෙනි යට තියෙන box එකට එන්න පුළුවන්. එහෙම data save වෙනවා නම් අපි ඒකට කියනවා මොකද්ද? little endian data structure එක කියලා යට ඉඳන් 1 2 3 4 5 කොහොම කියලා නම් අපි ඒකට කියනවා big endian data structure එක කියලා. මම ඔක ගිය සතියේ කරා. මම නිකන් ඔකට රිවිෂන් එකක් විදියට ඔළුවට මතක් වෙන්න තමයි එක කියන කිව්වේ. ඒක මෙතනට අදාළ නැහැ. මම ගිය සතියේත් ඒක අදාළ නැහැ. නිකන් අර ඔයගොල්ලෝගේ වැඩි දැනුමට CS වලට අවශ්‍ය නිසා තමයි මම ඒක කිව්වේ ඔයාලට. හරිද? ඊට පස්සේ අපි යමු. දැන් මම කිව්වා මෙතන දැන් bit 8යි. byte එකක් කියන්නේ bit 8යි. ඊට වඩා උඩ එකක් ගත්තොත් අලුත් data type එකකට ගියොත් ඊට පස්සේ අපිට හම් වෙනවා byte එකෙන් පස්සේ short කියන data type එක. එතනදී දාලා තියෙනවා short එකේ data type එකේ size එක bit 16ක් තමයි size එක වෙන්නේ. ඒ කියන්නේ size එක වෙන්නේ bit කීයද 16ක්.
එතකොට ෂෝට් එකක් මේ වෙනවා නම් අපිට මේ වගේ කන්ටෙන්ට්ස් ගත්තොත් ෂෝට් එකේ ෂෝට් එකක් ගත්ත දැන් මම කිව්වා මේ එක කන්ටේනර් එක සයිස් එක බිට් 8යි. දැන් ගත්ත ෂෝට් එකට තියෙනවා බිට් 16ක්. එතකොට මේ එක කන්ටේනර් එකක අපිට බෑ ස්ටෝර් කරන්න data ටික ෂෝට් එකේ එන data ටික. එතකොට අපි මොකද්ද කරන්නේ? කම්පියුටර් එක අපේ data type එක අනුව එයා මෙන්න මේ වගේ containers දෙකක් වෙන් කර ගන්නවා ෂෝට් එක සේව් කරන්න. ෂෝට් එක සේව් කරන්න අවශ්‍ය එයා වෙන් කර ගන්නවා. අපි data type එකක් variable එකක් define කරනකොට මේන්ම සඳහන් කරන්න හේතුව තමයි මෙන්න මේක. අපි data type එකක් select කරේ නැත්නම් computer එකට තේරුම් ගන්න බෑ මෙයා කොච්චර size එක කොච්චර ප්‍රමාණයක data එකක්ද මේකේ store කරන්න යන්නේ කියලා. අපි computer එකට කියන්න ඕනේ මෙච්චර size storage එකක් තමයි මම save කරන්න යන්නේ. ඔයා ඒකට ලෑස්ති වෙලා ready වෙලා ඉන්න මෙයා මෙච්චර size එකක් තමයි save කරන්න යන්නේ. ඒක නිසා මම ඒකට ලෑස්ති වෙලා ready වෙලා ඉන්න ඕනේ. නැත්තම් කියන්නේ මේ ඒ අදාළ data එක save කරගන්න මෙයාට බැරි වෙනවා කියලා එයා කලින් තියා මේව කරගන්නවා. හරිද? වෙන් කරගන්නවා. හිතමු දැන් මේ හිතමු bit 16ක් කියලා bit 16ම ඇත්තටම ගත්තොත් මේ 16 උතන 16ක් තියෙනවා. මේ 16ම ඇත්තටම data save වෙන්නේ නැහැ. හරිද? data save වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය ප්‍රමාණය අරගෙන ඉතුරු වලට 00 කියලා එයා මාක් කරගන්නවා. හරිද? ඒවා මෙමරි ගැන කතා කරනකොට අපි ඒක save වෙන විදිය මම ඔයාලට idea එකක් අවශ්‍ය වුණේ අර data type එක mention කරන්න හේතුව මොකක්ද කියලා දැන් ඔයාලට තේරෙනවද? කියන්නේ අපි data type එක variable එකක් create කරනකොට ඒ data type එකක් දෙන්නේ කියලා. තේරෙනවද ඔයාලට? කවුරු දාන්න මේකට data type එක mention කරන්න කියලා. හරි. තේරෙනවනේ? හරි. ඒක තමයි. ඊට පස්සේ මේ වගේ තව data types කීපයක් තියෙනවා. ඊට පස්සේ අපිට හම් වෙනවා short එකෙන් පස්සේ ඊට වඩා ලොකු data මොනවා හරි දානවා නම් in කියන data type එක. ඒකට දාන්න පුළුවන් 2 billion වෙනකම් දාන්න පුළුවන් අපිට data. හරිද? ඊට පස්සේ long කියන data type එක. long කියන data type එක අපිට දාන්න පුළුවන් කීයක්ද? මේ ගාන ගණන් කරනවා. මට නිකන් කියන්නත් අමාරුයි. මේක එන 2 billion වලට බිලියන් ගණන් දාන්න පුළුවන් data types long එකට. හරිද? මම හිතන්නේ long වලට පස්සේ ඔය ආලෝක වර්ෂකරණය කරනකොට වගේ දෙයකට මිසක් එතනින් එහාට සාමාන්‍ය long එකට full එන්නම දාන්න පුළුවන් කියලා data දැනට තියෙනවා. ඊට පස්සේ float කියන. මෙන්න float කියන එකෙන් පටන් ගන්නවා දශම සංඛ්‍යා අපි දෙන එක. මේ එක තැනකදවත් අපිට දශම සංඛ්‍යාවක් output එකක් විතර ගන්න බෑ අපි variable එකට මෙන්න මේ in short byte කියලා දුන්නොත්. අපිට එකම තැනකදීවත් දශම සංඛ්‍යාවක් මොනම කැල්කියුලේෂන් එකක් අපි මොකක් බෙදුවත් බෙදීමේ දෙයකටවත් මෙන්න මේ අපි int long byte short කියන ඒවා යූස් කරනවා නම් output එක විදියට එන්නේ නැහැ. අපි හැබැයි float එක අපිට output එක විදියට දශම සංඛ්‍යාවක් ගන්න අවශ්‍ය නම් අපි එතන දෙන්න ඕනේ මේ float කියන data type එක හෝ නැත්නම් double කියන data type එක. එතනදී int කියන්නේ 32 bit data type එකක්. long කියන්නේ 64 bit data type එකක්. ඊට පස්සේ float කියන data type එක ගත්තොත් ඒක 32 bit ඊට පස්සේ double කියන එක ගත්තොත් ඒක 64 bit data type එකක්. ඊට පස්සේ boolean කියන එක. මේ boolean කියන එක ගොඩක් වෙලාවට අපි use කරනවා එක output එකක්. හිතමු ගන්න. ඔකට example එකක් කිව්වොත් අපි හිතමු දෙන්නෙක් අතර සටනක සහ B කියන දෙන්නගෙන්
මට අහනවා A කියන කෙනා දිනයිද කියලා. එහෙම ඇහුවොත් එතන අවුට්පුට් එක වෙන්න ඕනේ නෑ කියන එක හෝ ඔව් කියන එකනේ. අන්න ඒ වගේ තනි අවුට්පුට් එකක් ගන්න තමයි මේ බූලියන් කියන එක යූස් කරන්නේ. හරිද? කියන්නේ අවුට්පුට් එක ඔව් සෝ නෑ true or false කියන එක අවුට්පුට් එක විදිහට ගන්න තමයි මේ බූලියන් කියන එක. තනි අවුට්පුට් එකක් ගන්න තමයි මේ බූලියන් කියන එක යූස් කරන්නේ. ඒ එතනදී අතරම එන්නේ true or false yes or no කියන අවුට්පුට් එකකින් එකක් විතරයි. එක අවුට්පුට් එකයි අපිට හම්බෙන්නේ. මේක ඇත්තටම 1 bit data type එකක්. හරිද? boolean එකේ yes or no ඒ දෙකෙන් එකයි output එක විදියට අපිට හම්බ වෙන්නේ. හරිද? මෙතන මේවා use කරන දැන් යන මම කීපයක් කිව්වොත් සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේට ළමයි ගාන ගත්තොත් ස්කෝල් එකේ ඉන්න ළමයි ගාන කීයද කියලා අපි සඳහන් කරන්න අවශ්‍යතාවයක් ආවොත් අපි ඒකට බයිට් කියන එක නත් පුළුවන් සමහර පොඩි ස්කෝල් එකක් නම්. සාමාන්‍යයෙන් ආනන්ද නායල් රොයල් වගේ නම් ලක්ෂ 2ක් විතර මම හිතන්නේ ඉන්නවා ඉස්කෝලේ ඉගෙනුම ලබනවා. එතකොට ලක්ෂ 2කට වඩා ඉගෙනුම ලබනවා. ඒ වගේ තැනකදී අපි යූස් කරන්න ඕනේ මේ int වගේ variable එකක්. හැබැයි හිතමු අපිට අවශ්‍ය වෙනවා පන්තියක ඉන්න ළමයි ගාන. පන්තියක ඉන්න ළමයි ගාන කරනවා නම් අපි int එකක් යූස් කරොත් ඒකේ දානවා 2 බිලියන් වෙනකන් මැක්සිමම් දාන්න පුළුවන්. ඒකේ data type එක bit 32ක් ගන්නවා memory එකෙන්. මගේ මෙමරි එකෙන් ඕගොල්ලොන්ගේ මෙමරි එකෙන් එයා වෙන් කර ගන්නවා මෙන්න මේ වගේ කොටු කීයද 4ක් යූස් කරනවා data ස්ටෝර් කරන්න එයා යූස් කරනවා. එතකොට අපේ නිකන් පන්තියක ඉන්න ළමයි ගාන ගත්තොත් මැක්සිමම් සාමාන්‍යයෙන් 50ක් වගේ ඉන්නේ එක පන්තියක ඉස්කෝලේක. එතකොට අපිට ගොඩක් වෙලාවට මේ බයිට් එක බිට් කොටුවක් ඇති. ඒ කියන්නේ බයිට් එකක් ඇති ඒ data ටික දාන්න. එතකොට අපි මේ වගේ දෙයකට int එකක් use කරොත් මේ කොටු 4ක් යනවා. එතකොට එක කොටුවක data ටික store වෙනවා. ඊටු ටික අපත යනවා. ඒ නිසා අපිට ඒ වගේ තැනක use කරන්න පුළුවන් මේ byte කියන එක. හරිද? හැබැයි ගත්තොත් අපි ශ්‍රේණිය කියන්නේ එක section එකක ළමයි ගාන ගත්තොත් අපිට ඒක byte එකේ දාන්න බෑ. මොකද ඒකේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට හොඳ ඉස්කෝලේක නම් සාමාන්‍යයෙන් ලොකු ඉස්කෝලේක නම් 128කට වඩා ළමයි ඉන්නවනේ 127කට වඩා ළමයි ඉන්නවා. එතකොට අපි යන්න ඕනේ ඊට උඩ data type ඊට වඩා උඩ data store කරන්න පුළුවන්. එතකොට අපිට යන්න පුළුවන් මොකටද මෙන්න මේ වගේ short කියන data type එකට. හිතමු එතනිනුත් එහාට ඉස්කෝලේ short කියන එකේ දාන්න පුළුවන් maximum ගාන කීයද 32767යි. 32,767 තමයි මැක්සිමම් දාන්න පුළුවන් වැලියු එක. එතකොට එතනදී එතනින් එහාට යනවනම් විශාල පාස හැයතට අපි යන්න ඕනේ int කියන data type එකට. හරිද? කියන්නේ ඒක දැන් මම හිතනවා තේරෙන්නේ නැති කියලා අවස්ථාව අනුව ඕගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එක ලියන්න ඉන්පුට් ගන්න මොනවද? ඒකේ කැපැසිටි එක කොච්චරද කියන දේ අනුව තමයි අපි යොදා ගන්නවා. අපි යොදා ගන්න ඕනේ මොන data type එකද කියලා අපි තීරණය කරන්න ඕනේ. ඒක වෙන කෙනෙක්ට කරන්න බෑ. ඒක කරන්න ඕනේ ප්‍රෝග්‍රෑමර් එහෙම නැත්නම් ඕගොල්ලෝ විසින්. අපි ගමු කොහොමද මේකේ maximum value එක තීරණය කරන්න කියලා. ඒකට මම යනවා මෙන්න මේ රූප සටහනට. දැන් ඔයාලට පේනවා මෙතන මම x කියන එකට 23 ආදේශ කළා. ඒක කරා ඊට පස්සේ මගේ කම්පයිලර් විසින් ඒක ගෙනහිල්ලා ඩෙසිමල් වලට කියන්නේ බයිනරි වලට කන්වර්ට් කරලා 10 ලැන්ග්වේජ් එකට කියන්නේ මැෂින් ලර්නින් වලට කන්වර්ට් කරලා ඒක අරගෙන ඇවිල්ලා මෙන්න මේ 208 කියන ඇඩ්‍රස් මෙමරි ඇඩ්‍රස් එකේ තියෙන කන්ටේනර් එකේ නැත්නම් බොක්ස් එකේ යා ලෝකල් බොක්ස් එකේ යා මෙන්න මේ විදිහට සේව් කරා. එතකොට මේ කියන්නේ 23 කියන වැලියු එකේ බයිනරි මේ එක. හරිද? අපිට මෙන්න මේ බිට් එකක සේව් කරන්න පුළුවන්. හරිද? නැත්නම් මේ variable box එකක සේව් කරන්න පුළුවන් maximum value එක ගන්න නම් මේ හැම එකක්ම 1 වුණොත් කියන්නේ 1 ඔයගොල්ලෝ දන්නවා කම්පියුටර් එකේ යූස් කරන්න පුළුවන් maximum value එක බයිනරි වලදී memory level එකේදී
යූස් වෙන මැක්සිමම් වැලියු එක තමයි 1. 0 කියන්නේ වැලියු එකක් නෑ කියන එක. හරි. අපි 1 කියන එක මේ හැම බොක්ස් එකක්ම 1 වුණොත් තමයි අපේ මෙන්න මේ බිට් එක නැත්තම් මේ බයිට් එකක සේව් කරන්න පුළුවන් මැක්සිමම් වැලියු එක එන්නේ. අපි ෂෝට් එක පුළුවන් මැක්සිමම් වැලියු එක ගත්තොත් මෙන්න මේ වගේ කොටු 16ක් ගන්න ඕනේ. මේ වගේ කොටු 16ක් කරන් ඒ හැම එකකම වැලියු එක සේව් වෙලා තියෙන වැලියු එක 0 1 වෙන්න ඕනේ. 1 වෙන අවස්ථාවක එතනකට ඒකේ මැක්සිමම් වැලියු එක තීරණය වෙනවා. අපි කොහොමද බලමු මේකේ මේ දැන් මෙහෙම ගත්තට පස්සේ මේකේ මැක්සිමම් වැලියු එක කොහොමද ගන්න කියලා. අපි ගන්නවා මේක ඩෙසිමල් වල කියන්නේ දෙකේ පාදයේ සංඛ්‍යාව වලින් අපි සඳහන් කරලා තියෙන්නේ. එතකොට මේ 1 කියන්නේ කීයද? දෙකේ එකේ බලය. බිඳුවේ බලය. එතකොට දෙකේ බිඳුවේ බලය මොකක්ද කීයද? වැලියු එක 1යි. ඊට පස්සේ මේක කීයද? දෙකේ දෙවෙනි කියන්නේ දෙකේ බලය. මෙන්න මේක දෙකේ බලය. එතකොට එතනට එනවා වැලියු එක දෙකේ දෙකක්. දෙකේ එක පළවෙනි බලය කියන්නේ 2. ඒක මෙහෙම එනවා. ඊට පස්සේ දෙකේ දෙවෙනි බලය වැලියු එක 4යි. ඊට පස්සේ මෙතනට 8යි. මෙතනට එනවා 16යි. ඊට පස්සේ මෙතනට 32යි. මෙතනට 64යි. ඊට පස්සේ මෙතනට කීයද? කට්ටිය ඉන්නවද? 128යි. කොහොමද කියලා. ඒ වැලියු එක මම ගන්නවා. හරිද? වැලියු එක ගන්නවා. මම වැලියු එක ගන්න මම අතින් ටයිප් කරලා ගන්නේ නැතුව මම ඒකට යූස් කරනවා වෙනම කමාන්ඩ් එකක්. කමාන්ඩ් එක කියන්නේ මම යූස් කරනවා ඒකට මට Java වල රන් කරන්න පුළුවන්. කියන්නේ Java J shell එකේ රන් කරන්න පුළුවන්. පොඩි Java program code එකක් යූස් කරනවා. ඒකට මම යනවා මගේ J shell එකට. CMD එක ඕපන් කරගන්නවා. CMD එක ඕපන් කරගෙන මම මෙතන ටයිප් කරනවා system dot out dot shell එක නෙවෙයි ඉන්නේ J shell එකට යනවා ගිහිල්ලා මම මෙතන ගන්නවා system dot out dot print ln කියලා ගහනවා ln කියලා ගහලා ඊට පස්සේ මේක ඇතුලේ දිනනවා මම මෙන්න මේ විදිහට integer dot inst ඊට පස්සේ in කියලා දීලා මම මෙතනට දෙන්න ඕනේ මගේ වැලියු. මම නිකන් වැලියු එකක් මෙතනට දෙන්නම්. මම මෙතනට දෙන්නම් මේ විදිහට වැලියු එකක් දීලා ඊට පස්සේ මම මේක දෙන්න ඕනේ දෙකේ පාදයෙන් වැඩි කරන්න කියලා. දෙකේ පාද එකක් තියෙන කියලා මෙතන මම මෙන්ෂන් කරලා දෙන්න ඕනේ. මට වැලියු එකක් එනවා මෙතන ආංශයක් විදියට 23යි කියලා. හරිද? 23යි කියලා එනවා. දැන් මට ඕන වෙන්නේ බයිට් එක යූස් කරන්න පුළුවන් මැක්සිමම් වැලියු එක මොකක්ද? එහෙම වෙනවා නම් මට මෙතනට එන්න ඕනේ එක ඒවා කීයද? 8ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 8යි කියන්නේ මට ඒක මොකෙන්ද මේක තියෙන බයිනරි මට ඒක කන්වර්ට් කරගන්න ඩෙසිමල් වලට මම දෙකෙන් මේව කරනවා. එල්ලා බ්‍රැකට්ස් දෙක වහලා එන්ටර් කරනවා. එතකොට මට එනවා 255 මැක්සිමම් දාන්න පුළුවන්. හැබැයි මේ 250 මට බෙදෙන්න ඕනේ
කොටස් දෙකකට බෙදෙන එකක් ඍණ පැත්තට යනවා එක කොටසක් අනිත් එක හරි වැඩින් බෙදලා එක පැත්තක් ඍණ පැත්තට යනවා අනිත් පැත්ත ධන පැත්තට යනවා මම මේක බෙදුවොත් 255 කියන එක මම බෙදන්නේ normal බෙදීමෙන් බෙදුවොත් මට එන්නේ ආන්සර් එක මෙන්න මේ වගේ 127ක් කියන එක හැබැයි මම මේක බෙදන්න ඕනේ මොකද මේක හරියට දෙකෙන් බෙදෙන්නේ නැහැ කියලා මම දන්නවනේ මම මෙහෙම බෙදන්න කලින් මම මෙතනට දශම දශම ස්ථානයක් තියාගන්න ස්ථානයක් තියලා එතන කියන්නේ මට එනවා 227.5 මම මේක ආයෙ බෙදා ගන්නවා මොකක්ද මගේ මොඩ් එක යූස් කරගෙන මොඩියුස් එක නැත්නම් මොඩ් එක යූස් කරගෙන බෙදා ගන්න. ඒ කියන්නේ ඉතුරු එකක් තියෙනවා. අපි බලමු මේක බෙදලා තියෙන විදිය කොටස් විදිය. මෙතන ගත්තොත් මම කිව්වා මැක්සිමම් වැලියු එක තියෙන්නේ කීයද? මගේ මේක අනුව බයිට් එකේ මැක්සිමම් වැලියු එක තියෙන්නේ 127යි. මිනිමම් වැලියු එක 128යි. හරිද? ඒක බෙදන්නේ මෙන්න මේ විදිහට. ගත්තොත් මේක නිකන් සංඛ්‍යා ඉලක්ක විදියට ගත්තොත් මෙහෙම මේක ඉලක්ක විදියට ගත්තොත් මෙන්න මෙතන මැද හරියට මෙන්න මේ මැදින් බෙදෙනවා මේක කොටස් දෙකකට බෙදෙනවා එතනින් මේ මෙන්න මේ ඉරෙන් මේ ඉරට අපි කියනවා වැලියු එක බිඳුවයි කියලා හරිද මේ ඉරෙන් වම් අත පැත්තේ කොටස තමයි ඍණ පැත්ත දකුණු පැත්ත ධන පැත්ත මේ පැත්තට තියෙනවා ඍණ 128ක් මේ පැත්තට තියෙන 127යි එහෙම වෙන්න හේතුව අපිට ප්‍රෝග්‍රෑමර් කෙනෙක් අපි දුන්නොත් එම මොකක් හරි වෙරියබල් මේක කරාට පස්සේ වැලියු එකකට අපිට ඍණ සංඛ්‍යාවක් ඍණ මාක් එක යූස් කරන නිසා අපිට ඒක අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන් කම්පියුටර් එකේ මෙයා ඍණ සංඛ්‍යාවක් යූස් කරන්න කියලා. ඍණ සංඛ්‍යාවක් තමයි මේ ඉන්පුට් කරන්න කියලා. හැබැයි කම්පියුටර් එකට බෑ මේ බිඳුව කියන එක අයිඩෙන්ටිෆයි කරන්න මේක ඍණ බිඳුවද ධන බිඳුවද කියලා. අපිට දැන් සාමාන්‍ය නෝමල් ගණිතයේදී කියන්න බෑනේ මේක ඍණ බිඳුවක් දැන් මේ බිඳුවක් සඳහන් කරලා තිබුණා මේක ඍණ බිඳුව ධන බිඳුවද කියලා. නෝමලිටියේදී බිඳුව ඍණ පැත්තට යන්නේ ධන පැත්තට යන්නේ කියලා අපිට හරියට කියන්න බෑ. අදහසක් නැහැ කම්පියුටර් එකේ. අන්න ඒ නිසා මේ බිඳුව කියන වැලියු එක දීලා තියෙන්නේ ධන පැත්තට. ඇත්තටම ගත්තොත් ධන පැත්තටත් 128ක් තියෙනවා. ඍණ පැත්තටත් 128ක් තියෙනවා. හරිද? ධන පැත්තට 128ක් තියෙනවා ඍණ පැත්තට 128ක් තියෙනවා. එක බිඳුව 1 2 3 4 කියලා. එහෙම ගත්තොත් 128ක් ධන පැත්තටත් තියෙනවා. ඒ විදිහටම තමයි අනිත් ඒවලත් බෙදලා තියෙන්නේ. ගත්තොත් ධන පැත්තට සෑම අවස්ථාවකම එකක් අඩුයි. මොකද ඒකට බිඳුවත් එකතු වුණාට පස්සේ මේ උඩ ඍණ සංඛ්‍යාවෙන් තියෙන ගානම 32768ම මෙතන මැක්සිමම් ගානටත් තියෙනවා. හැබැයි ඒක අර බිඳුවත් එක කැල්කියුලේට් කරන නිසා ඒක අපිට පේන්නේ නැහැ. හරිද? ඒක තමයි මේකේ මේන්ම ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. කැල්කියුලේෂන්ස් වලදී අපි බලමු පොඩි කෝඩ් එකක්. මේව කරලා මේව කරගන්න කියලා. ඊට කලින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් අර මේ කෝඩ් එක කරපු මෙන්න මේ කෝඩ් එක ඔයගොල්ලෝ නෝට් කරගන්න මේ කෝඩ් එක යූස් කරගෙන ඔයගොල්ලන්ට පුළුවන් බයිනරි වලින් තියෙන දෙයක් කියන්නේ 10 වලින් තියෙන දෙයක් කන්වර්ට් කරගන්න ඩෙසිමල් වලට. නැත්නම් මම මෙතන මේ එකක් සංඛ්‍යාවක් මොකක් හරි වෙනස් කරොත් මම මෙතන එක සංඛ්‍යාවක් මොකක් හරි වෙනස් කරලා ඇඩ් කරොත් ඒකට අනුව මගේ මෙතන වැලියු එකක් වෙනස් වෙනවා. හරිද? ඊට අමතරව මම ඔයගොල්ලන්ට කිව්වා data type එකකට දැන් අපිට අඩු data type එකකට වැඩි storage එකක් දාන්න බෑ කියලා. දැන් ඔයගොල්ලෝ දැක්කා මෙතන maximum value එක byte වල තියෙන maximum දාන්න පුළුවන් 127යි. හරිද? 127යි. අපි බලමු byte එකට 128ක් දාලා. byte කියන එකක් හදාගන්න byte කියලා හදාගන්නවා. ඒ කියන එක මම byte කියලා හදාගන්නවා. මගේ ඒ කියන එකේ වැලියු එක දැන් කීයද 20
බිඳුවයි. හරි බිඳුවයි ඒ කියන එකේ වැලියු එක. දැන් මට මේකට කීයක් දාන්න පුළුවන් මැක්සිමම්? දාන්න පුළුවන් 127ක් වෙනකම් මේකේ ධන පැත්තෙන් ස්ටෝක් සේව් කරන්න පුළුවන්. ඍණ පැත්තෙන් නම් 128ක් වෙනකම් යන්න පුළුවන්. හරිද? මම තව බයිට් දෙකක් හදා ගන්නවා. x කියලා වැලියු එක දෙනවා ඒකට. කීයද? 100. 100. දැන් තමයි දෙනවා 20. තව බයිට් එකක් හදා ගන්නවා. කීයද? 20. y කියලා බයිට් එකක් හදා ගන්නවා 28ක් විදියට. හරිද? සමාන ලකුණු 28 දීලා හදාගන්න. හරිද? දැන් මගේ ඒකේ වැලියු එක 0යි. y ගේ වැලියු එක 100යි. ඊට පස්සේ x ගේ වැලියු එක 100යි, y ගේ වැලියු එක 28යි. හරිද? මම මෙන්න මෙහෙම වගේ දෙයක් කරනවා. මොකද කරන්නේ? x a සමානයි x ධන y. දුන්නට පස්සේ මට එනවා මෙන්න මේ වගේ error එකක්. මෙන්න මේ error එක එනවා නම් ඕගොල්ලන්ට program මේක. ඒකට හේතුව ඕගොල්ලොන්ගේ data type එකට ඕගොල්ලෝ ලබා දුන්න data එක save කරගන්න බෑ. store කරගන්න බෑ. memory එකේ ඉඩ වෙන් කරගෙන තියෙන ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් යාට වෙන් කරගන්න අවශ්‍යයි. අන්න ඒ නිසා තමයි ඕගොල්ලන්ට මෙයා මෙන්න මේ error එක දෙන්නේ. ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න මේ error එක එනවා නම් ඕගොල්ලෝ program එකේ syntax වල syntax අවුලක් තමයි. syntax වල කියන්නේ data type එකේ අවුලක් තියෙන වෙන semicolon colon ඒව දේවල් හොයන්න යන්න එපා. ගොඩක් අය මෙන්න මේ වගේ මෙන්න මෙහෙම පෙන්නන x එකයි ධන y එකයි කියලා මේ දෙක මාරු කරනවා. ඒ දෙකේ නෙමෙයි අවුල තියෙන්නේ. ඕගොල්ලෝ use කරන data type එක පොඩි data type එකක් ඕගොල්ලෝ use කරලා තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. හරිද? අපි බලමු පොඩි code එකක් කොහොමද මේකේ maximum හැම data type එකකම maximum සහ minimum value එක ගන්න කියලා බලන්න. අපි data code එකක් ලියන විදිහ බලමු. මම මේකට use කරනවා මම මේ data type එක මේක code එක ලියන්න මේවා කරන්න නැහැ. time එක waste කරන්න නැහැ. මම මේක කලින් ලියාගත්ත class එකට කලින් මේක share කරන්න ඔයගොල්ලන්ට. මේක තමයි මම use කරන code එක. මේ code එක තමයි මම use කරන්නේ. අපි මේක run කරලා බලමු save කරලා කොහොමද මේ වෙන්නේ කියලා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මම දැන් අවශ්‍ය කෙනෙක් ඉන්නවා run කරලා බලන්න මේක දාන්නම් මේකට. sorry නකෝ මම මේක save as ගිහිල්ලා data type value කියලා මම මේක save කරගන්නවා. කොහෙන්ද save කරන්නේ? C එකේ මේක හදාගමු Java කියලා file එක හදාගන්නවා. මම Java කියන එක ඇතුලේ data කියලා file එකක් ඒක ඇතුලේ මම මේක extension එක Java යටතේ save කරගන්නවා. හරිද? save කරගෙන මම මගේ J shell එකට CMD එකට යනවා. CMD එකට ගිහිල්ලා මම ඒක run කරලා බලනවා. ඒ code එක run කරන්න කලින් මම මේක exit කරනවා. clean කරන්න මම CD කරනවා. CD කරන්න කෝකටද CD කරනවා මගේ documents වලට. document share කරනවා. ඒක ඇතුලේ තියෙනවා Java කියලා file එකක්. Java කියලා file එකක්. ඒක ඇතුලේ තියෙනවා data කියලා file එකක්. මෙතන ගත්තොත් මම dir එකක් ගහලා බලුවොත් මෙතන තියෙනවා data type value.java කියන Java file එක my code එක. ඒක මම compile කරගන්නවා. compile කරගන්න මම ගන්නවා Java C
ඒ D ගහ ටයිප් කරනවා ඊට පස්සේ ඒක කම්පයිල් කරගන්නවා මම දැන් dir එක ගහලා බලුවොත් එතන ෆයිල්ස් කීපයක් තියෙනවා හරිද කම්පයිල් කරන් ඉවරයි මම කෝඩ් එකත් පැහැදිලි වෙන්න රන් කරාමත් පැහැදිලි වෙන්න ඕන නිසා මම මේක ක්ලීන් කරගෙන මම මේක මෙතන view කරන්න ඕන පුළුවන් විදිහට data class java මේක තමයි මගේ කෝඩ් එක මේක තමයි මම යූස් කරන කෝඩ් එක maximum සහ minimum value එක program එකක් කියන්නේ යූස් කරගෙන ගන්න යූස් කරන කෝඩ් එක තමයි මේක මම මේක රන් කරනවා දැන් java data value කරාට පස්සේ මට එනවා මම මෙතන යූස් කරලා තියෙන හැම data type එකකින්ම byte එකේ short එකේ maximum value එක සහ minimum value එක වෙන වෙනම මම මේ කෝඩ් එක ඔයගොල්ලන්ට දාන්නම් chat එකට කැමති කෙනෙක්ට ඒක රන් කරලා බලන්න පුළුවන් ඔයගොල්ලෝගේ කම්පියුටර්ස් වල ඊට අමතරව මම මේක දාන්නම් මගේ chat එකට ඒ කියන්නේ අපේ WhatsApp group එකට දාන්නම් ඒකනොත් ඔයගොල්ලන්ට අරගෙන මේව කරගන්න පුළුවන් හරිද මේක එච්චරයි අද කරන්න තියෙන්නේ මේක maximum value සහ minimum value බලා ගන්න මම PDF එක තව පොඩ්ඩක් අන්තිම ටික පැහැදිලි කරලා අද දවස් ඇතුළත අද රෑ වෙද්දී අනිවාර්යෙන් හෙට උදේ වෙන්න කලින් ඔයගොල්ලන්ට data types වල PDF එකක් දෙන්නම් මේ කෝඩ් එකත් ඒකටත් දාන්නම් සහ ඔයගොල්ලෝ WhatsApp group එකට දාන්න ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න මේක දැනගන්න දෙයක් තියෙනවද ඔයගොල්ලන්ට ප්‍රශ්න මොනවද තියෙනවද මේකේ උගන්වන්න තියෙන්නේ මට මෙච්චරයි මම පොඩ්ඩක් සරලව කරේ මේක ලොකුවට ඉතර ගන්න දෙයක් නෙවෙයි හැබැයි අර data types කියන දේ පොඩ්ඩක් ඇයි යූස් කරන්න සහ මොකක්ද අවශ්‍ය තැන් වලට යූස් කරන්න කියලා ඉස්සරහදී ඔයගොල්ලන්ට අවශ්‍ය වෙනවා දැනගන්න. ප්‍රශ්න තියෙනවද ඔයගොල්ලන්ට? අහන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්නකෝ ඔයගොල්ලෝ. ප්‍රශ්න මොකුත් නැද්ද ඔයගොල්ලන්ට?